Praise the Lord. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මම නැවතත් ඔයගලත් එක්ක එකතු වෙනවා තවත් එළිදරව් පොතේ පාඩමකින්. ඉතින් අපි මෙච්චර දවසක් කරගෙන ආවා සභා හතරක්. අද මම ඔයගලන්ට ඉදිරිපත් කරන්නේ පස්වෙනි සභාව. This many days are being bringing you much information about Church of Ephesus, Smyrna, Pergamos, Thyatira, and today I'm bringing you Church of Sardis, fifth church, Paswani Sabha. ඉතින් මං හිතනවා කලින් සභාවල් වල පාඩම් ඔයගොල්ලන් අහන්න ඇති, බයිබලෙන් හොයන්න ඇති, තේරුම් ගන්න ඇති, වෙනස් වෙන්න ඇති. අපි කී දෙනෙක් තුල මේ හැම සභාවකම ලක්ෂණ තියෙනවද කියලා. දැන් අපි ටිකක් ගැඹුරට යනවා. එපිස සභාව ඉවර කළා ස්මර්නා සභාවට එනකොට ඊට වැඩි වෙනසක් අපි පර්ගමස් තුල දැක්කා. කොහොමද සභාවෙන් සභාවට වෙනස්කම් තියෙන්නේ? අපි තුල මොනවද තියෙන්නේ? අපිට මොනවද ශුද්ධාත්මයන් වහන්සේ අද කතා කරන්නේ කියලා. සාඩිස් සභාව වෙනස්ම විදියකට කතා කරන සභාවක්. ඉතින් අපි හැම එකටම ඉස්සෙල්ලා අපි දෙවියන් වහන්සේට යටත් වෙමු, බාර වෙමු. උන්වහන්සේට කියමු අපිට උගන්වන්න. අපි කවුරුත් නෙමෙයි උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගෙන් වගේ අපිට උගන්වන්න. අපේම ගුරුවරයා නොවෙන්න. මම නෙමෙයි උන්වහන්සේ කතා කරන්න. මගේ වචන නෙමෙයි, මගේ දැනීම නෙමෙයි උන්වහන්සේ කතා කරන්න. ඒ සියලු දේ ඔබට කියලා දෙන්න තේරෙන විදියට ඉතා සරල ලෙසින් මට පුළුවන් ආකාරයෙන් ඉතාමත් සරල කළා මම මේක කියන්නේ. ඒ නිසා ආත්මයන් වහන්සේට අනේක වාරයක් ස්තුති කරනවා උන්වහන්සේගේ පිට. Dear Heavenly Father, we thank you. I bring all of the people, my dear friends, my dear brothers and sisters, all over the world, to your hands. Holy Spirit of God, teach us. Release your anointing, release your wisdom. Cover everyone with the precious blood of Christ. Send the spirit of wisdom upon everyone to understand. Open the eyes of an understanding, Lord. Open our hearts. ස්වාමිනී අපි සියලු දෙනා වහන්සේට බාර වෙනවා, යටත් වෙනවා. ස්වාමිනී ප්‍රඥාවේ සෛලිතරවේ ආත්මයක් ඔබ වහන්සේගෙන් එවලා මම නොවේ, මගේ වචන නෙමේ ස්වාමිනී ශුද්ධාත්මනී ඔබේ වචන ඔබ වහන්සේම ගුරුවරයා නොවලා අපිට උගන්වන්න. මේ සියල්ල ඉල්ලන්නේ අප වෙනුවෙන් මැරිලා නැගිට්ටා වූ, අප වෙනුවෙන් ජීවත් වන්නා වූ අපේ එකම ගැලවුම් කරවන්නන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. ඉතින් දැන් ඔයගලන්ට පොඩි රැප් අප් එකක් ගත්තොත් ආයි එෆීසස් මං කතා කරනකොට මං කිව්වා එෆීස කියන්නේ apostolic church. apostolic church කියන අපොස්තල වරුන්ගේ සභාව, මුල් සභාවෙන් ආව. ඒගොල්ලෝ පිහිටපු සභාව. එතන හිටියේ හොඳ උගත් අය. නමුත් ඒගොල්ලන්ට ප්‍රශ්නයක් තිබුණා. ඒගොල්ලෝ සේවය කරපු මිනිස්සු. නමුත් ප්‍රථම ප්‍රේමය අත්හැරලා තිබුණා. දෙවනි සභාවට එනකොට ස්මර්නා persecuted church, පීඩනයට ලක් වූ සභාව. ඒගොල්ලන්ට ජේසුස් වහන්සේ කිසිම වරදක් කියන්නේ නැහැ. ඒගොල්ලෝ දුප්පත්, නමුත් ජේසුස් වහන්සේ කියන ඕගොල්ලෝ පොහොසත්. හැබැයි තුන්වෙනි සභාවට එනකොට පර්ගමස් වලට තත්ත්වය වෙනස් වෙනවා. මොකද්ද වෙන්නේ? mixed marriage. අය සමග එකතු වීමක්, ලෝකයේ සමග එකතු වීමක්, සභාව සහ ලෝකයේ අතර එකතු වීමක්, සභාව සහ අන්‍ය ආගම් අතර සම්බන්ධකමක් ඇති වෙනවා. තයචීරා වෙනකොට ඊට වැඩිය කතාව තව වෙනස් වෙනවා. ජෙසබෙල්ගේ ඉගැන්වීම මෙතනට එනවා. පර්ගමස්ට කියනවා සාතන්ගේ සිංහාසනයේ තියෙන තැන. නිකොලාතිවරුන්ගේ ඉගැන්වීම තියෙන තැන. නමුත් තයචීරාට කියනවා ජෙසබෙල්ගේ ඉගැන්වීම තියෙනවා. දැන් අද අපි කතා කරන්නේ සාඩිස් සභාව ගැන. සාඩිස් සභාව පටන් ගන්නේ chapter 3 එකේ. එතකොට chapter 3 එකේ verse 1 to verse 6. තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳන් 6 වෙනි පදයට තමයි සාඩිස් සභාව
ගැන උන්වහන්සේ කතා කරන්නේ. ඒතර සාඩිස් ගැන පොඩ්ඩක් බැලුවොත් මේ සාඩිස් තිබුණේ එෆිසස්, ස්මර්නා, පර්ගමස්, ෆිලඩෙල්ෆියා ඔය අතරේ හොඳ ට්‍රැවල් ලොකේෂන් එකක් වගේ. ඔය අතරේ තිබුණේ. ඉතින් මේක හොඳ පරණ ලෝකේ පරණම හොඳ පෝසත් නගරයක්. ඉතින් ඒගොල්ලන්ගේ ආගමික ක්‍රමයක් වුණා සිබෙල් දේවතාවිය. එහෙමනම් එපිස සභාවේ ඩයානා කියලා කිව්ව ඒ සිබෙල්ව තමයි ඒගොල්ලෝ හඳුන්වන්නේ සිබෙල් කියලා. එයාව තමයි ඒගොල්ලෝ නමස්කාර කරේ. ඊට පස්සේ ඔතනින් එනකොට ඒගොල්ලන්ට ඉතින් මුකුත් ප්‍රශ්නයක් නැහැ. හොඳට ඒගොල්ලන් හිතුවා ඒගොල්ලන්ට හොඳ පරණ නගරයක්, හොඳ සල්ලි තියනවා, පොහොසත්. ඉතින් ඒගොල්ලන්ට තිබුණා ඒගොල්ලෝ හිතුවා ඒගොල්ලන්ට හොඳ නමක් තියෙනවා. ඉතින් අපි දැන් උන්වහන්සේගේ වචනේ කියාගෙන යනකොට අපිට තේරෙනවා මොකද්ද මේ තත්වය නම කියන්නේ කියලා. මේගොල්ලෝගේ නම සාඩිස්. මේ සාඩිස් කියනකොට සාඩිස් හඳුන්වනවා මේ හොඳ අනර්ග ගලක් තිබුණා සාඩිනක්ස්. ඒ කියන්නේ ඉස්සර හයි ප්‍රීස්ගේ බ්‍රෙස්ට් ප්ලේට් එකේ ලයාවරණයේ විච පළවෙනිම එක ගලක් සාඩියක්ස් කියන්නේ. ඔකට සාඩිනක්ස් කියනවා. ඉතින් රතු පාට ගලක්. ඉතින් ඔය බ්‍රෙස්ට් ප්ලේට් එකට ගත්තා, එන්ග්‍රේවිං වලට ගත්තා, හරි ලස්සනයි. නමුත් මේ සභාව ඇත්තටම ජේසුස් වහන්සේ නම් කරනවා මරුණු සභාවක්. City of failure. වැරදි ගොඩයි. ඒ නිසා මේ සභාවට ජේසුස් වහන්සේ කිසිම හොඳක් කියන්නේ නැහැ. ස්මර්නා සභාවට කිසි දෝෂාරෝපණයක් තිබුණේ නැහැ. කිසි වැරද්දක් උන්වහන්සේ කිව්වේ නැහැ. නමුත් සාඩිස්ට කිසිම හොඳක් කියන්නේ. කිසිම හොඳක් හොයාගන්න බෑ. හොඳයි. අපි යමු chapter 3 verse 1. තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි verse එක. To the angel of the messianic community in Sardis write. කාටද ලියන්න කියන්නේ නැවත? සාඩිස් සභාවේ දූතයාට. තවද සාදිස්සි සභාවේ දූතයාට මෙසේ ලියාපන්. සභාවේ නායකයාට, leader, pastor. Here is the message from the one who has the sevenfold spirit of God and 7 stars. ජේසුස් වහන්සේගේ ටයිටල් එක මෙන්න කියනවා. ලියුම එවන කෙනාගේ පණිවිඩය එවන තනත්තාගේ ටයිටල් එක තත්ත්වය මොකද්ද? දෙවියන් වහන්සේගේ ආත්මයන් සද්දෙනාද තාරකා සතද ඇත්තා වූ තනන් වහන්සේ මේ කාරණා කියනසේක. දැන් අපි බලමු උන්වහන්සේ මෙතන උන්වහන්සේ හඳුන්වන දෙවියන් වහන්සේගේ ආත්මයන්න් සද්දෙනා කියන. දැන් මෙතන ඉංග්‍රීසි බයිබලයේ කියන්නේ මේක ආත්මයන්න් සද්දෙනා කියන එක පැහැදිලි කරනවා sevenfold spirit of God. දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේගේ characteristics උන්වහන්සේ කවුද කියන එක අපි බලමු මේ යෙසායා 11:2ට ගියොත් යෙසායා 11:2 කියනවා මේ ආත්මයන්න් සද්දෙනායි. The spirit of Adonai will rest on him. දැන් අපිට ගණන් කරගන්න පුළුවන් ආත්මයන්න් සද්දෙනා කියන්නේ ශුද්ධාත්මයන්න් වහන්සේ කොහොමද අපිට ඉන්ට්‍රොඩියුස් කරන්නේ? කොහොමද උන්වහන්සේ ගැන අපි දැනගන්නේ? උන්වහන්සේ කවුද? උන්වහන්සේ මොන විදියටද අපිට පෙන්වුම් කරන්නේ කියලා. මේ කතා කරන්නේ දෙවියන් වහන්සේගේට වෙන තව ආත්ම හතක් ගැන නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේවම හඳුන්වලා දෙන තවත් ක්‍රම නාම. Spirit of Adonai will rest on him. Spirit of wisdom and understanding. Spirit of counsel and power. Spirit of knowledge and fearing of Adonai. Spirit of. උන්වහන්සේ කවුද? දෙවියන් වහන්සේ ආත්මය. උන්වහන්සේ කවුද?
අපි යසායා 11:2 බැලුවොත් ස්වාමින් වහන්සේගේ ආත්මය, උන්වහන්සේගේ ආත්මය එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මය. උන්වහන්සේ කවුද? උන්වහන්සේ ප්‍රඥාවේ ආත්මය. උන්වහන්සේ නුවණේ ආත්මය. මන්ත්‍රණය සහ බලයේ ආත්මය. දැනගැන්ම හා ස්වාමීන් වහන්සේ කෙරේ බය වීමේ ආත්මයද උන්වහන්සේ කෙරේ පිහිටන්නේ. දැන් මෙතන 11:1 ඉඳන් කතා කරොත් මෙතන කතා කරන්නේ දාවිද් රජුගෙන් පැවතෙන රාජ්‍ය පිහිටුවීම ගැන. එතකොට තවද යස්සේගේ කඳින් අංකුරයක් නික්මෙන්නේ, ඔහුගේ මුල් වලින් ඌ පැලයක් ඵල දරන්නේ. ඊට පස්සේ මේ කතා කරන්නේ ජේසුස් වහන්සේගේ ගැන. නමුත් මේ පටන් ගන්නේ දාවිද්ගේ රාජ්‍ය පිහිටුවීමත් එක්ක. නමුත් මෙතන කියනවා යස්සේගේ කඳින් අංකුරයක් මෙන් නික්මෙන්නේ, ඔහුගේ මුල් වලින් පැලයක් ඵල දරන්නේ. ස්වාමීන් වහන්සේගේ ආත්මය, ඒ කියන්නේ එනම් ප්‍රඥාව හා නුවණේ ආත්මය, මන්ත්‍රණය සහ බලයේ ආත්මය, දැනගැන්ම හා ස්වාමීන් වහන්සේ කෙරේ බය වීමේ ආත්මයද උන්වහන්සේ ජේසුස් වහන්සේ තුළ මොන දේ ආත්ම මොන විදියට ක්‍රියා කරාද? උන්වහන්සේ දෙවියන් වහන්සේ දැනගැන්මේ ආත්මය, ස්වාමීන් වහන්සේ බලයේ දෙවියන් වහන්සේ, ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙරේ බය වීමේ ආත්මයද උන්වහන්සේ කෙරේ පිහිටන්නේ. එතකොට උන්වහන්සේ කතා කරනවා තාරකා 7ක් ගැන. අපි කතා කරා තාරකා 7 කියන්නේ මොකක්ද කියලා. ඒ කියන්නේ සභාවේ නායකින්, සභාව පාලනය කරන එඬේරු. ඒතර උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ආත්මයන් 7 දෙනාද තාරකා 7 දැත්තා වූ තැන. ඒතර ජේසුස් වහන්සේ තුල තමයි ඒ ආත්මයන්න් 7 තියෙන්නේ. ඒ තාරකා 7 තියෙන්නේ උන්වහන්සේ තුල. ඒ තැනන් වහන්සේ තමයි සාර්දිස්ට කතා කරන්නේ. සාර්දිස්ට මොකක්ද කියන්නේ? I know what you are doing. ඔන පළවෙනිම දේ උන්වහන්සේ කියනවා I know what you are doing. මං දන්නවා ඔයා කරන දේවල්. එනම් නුඹේ ක්‍රියාදානි කරන දේවල් නම් මං දන්නවා. අපිට කවදාවත් නැහැ කියන්න බෑ. උන්වහන්සේ ඉස්සරහ හැම දෙයක්ම විනිවිදයි. I know what you are doing. You have a reputation for being alive. In fact, you are dead. එනම් නුඹේ ක්‍රියාදානමේ නුඹ ජීවත්ව සිටින බවට නාමයක් ඇතුව සිටින නමුත් නුඹ මැරිලාය. මේ කවුද කතා කරන්නේ? ජේසුස් වහන්සේ. ආත්මයන්න් සද්දනා තියා ඉන්න පාරකා 7 අතේ තියන් ඉන්න උන්වහන්සේ කියනවා මන් දන්නවා ඔයා කරන දේවල්. ඔයාට නාමයක් තියෙනවා. හරි ප්‍රසිද්ධ නාමයක්. ඔයාව දැක්ක ගමන් ඔයාගේ නාමය ඇහුවම හිතන්නේ හොඳ ප්‍රසිද්ධයි, ඔයා ජීවත් වෙනවා කියලා. නමුත් ඔයා මැරිලා. ස්මර්ණට කිව්වේ මොකද්ද? ස්මර්ණ සභාවට. ස්මර්ණ සභාව ඇත්තටම දුප්පත්කමේ දුප්පත් සභාවක්. ජේසුස් වහන්සේ නිසා. එනමුත් උන්වහන්සේ කියනවා ස්මර්ණව දුප්පත් නෑ, ඔයා පොහොසත්. නමුත් සාඩිස්ට කියනවා සාඩිස් ඔයා හිතන් ඉන්නවා, ඔයා ජීවත් වෙනවා, ඔයා දෙවියන් වහන්සේ තුල ඉන්නවා, ඔයා ප්‍රසිද්ධයි, ඔයා ලෝකයේ තුල ප්‍රසිද්ධයි, මේ පොළවේ ප්‍රසිද්ධයි. ඒකනේ නාමයක් තියාගෙන ඉන්නවා කියන්නේ. ඒකයි මෙතන කියන්නේ. You have a reputation for being alive. අට හොඳ නාමයක් තියෙනවා. නමුත් උන්වහන්සේ කියනවා but in fact you are dead. දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ ඒ සභාව මැරෙනු සභාවක්. මරිච්ච සභාවක්. You are dead. දැන් මැරුණු දෙයක් උන්වහන්සේ කතා කරන්නේ මේ මැරුණු සභාවකට. ආත්මිකව මැරුණු සභාවකට. අපිත් කාලයක් ආත්මිකව උන්වහන්සේ අඳුරන්නේ නැතුව අපේ ආත්මය මැරිලා තිබුණා. නමුත් අපි උන්වහන්සේ අඳුරගත්තට පස්සේ, උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ කියලා අඳුරගත්තට පස්සේ අපේ පරණ ජීවිතේ පහව ගියා. අපි අලුත් මැවිල්ලක් බවට පත් වුණා. උන්වහන්සේ කියන්නේ ඒකයි. ඔයා මැරිලා නැගිටින්න. දැන් කරන්න තියෙන එකයි. ආත්මය මැරිලා, මැරුණු ආත්මයක්. ඉන්නේ වෙන තැන්වල. බලන්න උන්වහන්සේ මොකද්ද කියන්නේ?
verse 2, wake up. මොකක්ද කියන්නේ උන්වහන්සේ? අවදිව සිට. verse 2, wake up, නැගිටින්න. අවදි වෙන්න. ඔය නිින්දෙන් ඉන්නේ ආත්මේ නිදි. ආත්මේ මැරිලා. dead. wake up and strengthen what remains. Strengthen what remains. අවදිව සිට ඉතිරි වූ නැසී යාමට ලං වූ දේ ස්ථිර කරපන්න. නැගිටින්න. wake up. wake up and strengthen what remains before it dies too. දැන් මැරිලා යන්න තව ඉතුරු වෙලා තියෙන චුට්ටත්. වා හොඳටම මැරිලා දැන් ඉතුරු වෙලා තියෙන චුට්ටත් මැරිලා යන්න ඉස්සල්ලා ඒ ටිකවත් ශක්තිමත් කරගන්න. strengthen what remains before it dies too. මොකද්ද දැන් ප්‍රශ්නේ? මොකද්ද? strengthen the things which are to die. ඒකත් මැරෙන්න යන්නේ. එහෙනම් මේ සභාවේ උන්වහන්සේගේ සත්‍ය තිබුණේ නැහැ. Truth has been lost from Sardis. Sardis සභාවෙන් සත්‍ය උන්වහන්සේගේ වචනය ගිලිහිලා තිබුණා. උන්වහන්සේ කියනවා නැගිටින්න. පළවෙනියට උන්වහන්සේ කියනවා wake up. wake up. නැගිටින්න. අවදි වෙන්න. For I have found what you are doing incomplete in the sight of my God. උන්වහන්සේ කියනවා for I have found මම දන්නවා what you are doing incomplete. ඔය කරන කිසි දෙයක් සම්පූර්ණ නැහැ. උන්වහන්සේ කියනවා මක්නිසාද මාගේ දෙවියන් වහන්සේ ඉදිරියේ නුඹේ කිසි ක්‍රියාවක් සම්පූර්ණ බව මට සම්බ වුණේ නැත. මේ ජේසුස් වහන්සේගේ වචන. වහන්සේ කියනවා I have found nothing completed. For I have found what you are doing incomplete in the sight of my God. එහෙමනම් ඒ සභාවේ කරපු ඒගොල්ලන් මුලින්ම කියන්නේ ඔයා හිතනවාට නමක් තියෙනවා කියලා. ඔයාට නමක් නැහැ. ඔයා හිතනවා ජීවත් වෙනවා කියලා. ඔයා මැරිලා. දැන් මෙතන කියන්නේ එහෙනම් ඒ සභාව කරපු කිසිම වැඩක් දෙවියන්ගේ ඇස් හමුවේ සම්පූර්ණ නැහැ. පිළිගන්නේ නැහැ. හරි දේ නෙමෙයි කරලා තියෙන්නේ. කරන්නම් වාලේ කරගෙන ගියාට හරි දේ නෙමෙයි ඒගොල්ලෝ කරලා තියෙන්නේ එහෙනම්. ඒකයි ඒගොල්ලෝ මැරිලා කියලා උන්වහන්සේ කියන්නේ. තා පුඩ තියනවා මැරින්න ඔන්න මෙන්න පනා දින ඒ ටිකව ශක්තිමත් කරගත්තේ නැත්තම් finish. Verse 3, so remember what you received and heard. දැන් උන්වහන්සේ කියනවා මතක් කරගන්න. ඔයා අහපු දේවල්. Remember what you received and heard and obeyed. එබැවින් නුඹ ලැබුවේ කෙසේද? ඇසුවේ කෙසේදයි සිහි කර. interesting. ලැබුවේ කෙසේද? ඇසුවේ කෙසේද සිහි කර. ඒ දේ පවත්වා පසුතැවිලි වෙයන්න. උන්වහන්සේ මේ මෙතන උන්වහන්සේ ක්‍රියාපද වලින් කියන්නේ wake up නැගිටින්න දැන් නැගිටින්න. නැගිටලා මොකද්ද කරන්නේ? So remember verse 3 එකේ උන්වහන්සේ කියනවා මතක් කරගන්න. මොනවද? ඇසුවේ කෙසේද? ලැබුවේ කෙසේද? කියලා මතක් කරගන්න. ඇසුවේ කෙසේද සිහි කර. ඒක මතක් කරගන්න. එහෙනම් උන්වහන්සේ කියනවා පළවෙනිම දේ නැගිටින්න. උගලගේ ආත්ම මැරලා තියෙන්නේ. ඔය ඔතනම ඉන්න එපා. හිතන්න එපා පල්ලියට ගියා කියලා මං ගැලවීමට ආවා මං ස්වර්ගයට යනවා කියලා හිතන්න එපා. ඔයා ඔක්කොටම ඉස්සලා බලනවා ආත්මෙන් ජේසුස් වහන්සේත් එක්ක සම්බන්ධද කියලා. නැගිටින්න. wake up. ඊට පස්සේ උන්වහන්සේ කියනවා හැරෙන්න. ඇසුවේ කෙසේද? වචනේ මං ඇසුවේ කෙසේද? මං ජේසුස් වහන්සේත් එක්ක සම්බන්ධකම තියන් ඉන්නවනේ කොහොමද? මම ලැබුවේ කෙසේද? මම වචනය ලැබුවේ කෙසේද? මතක් කරන්න. මතක් කරලා නිකන් ඉන්න කිව්වේ නෑ. ඒ දේ පවත්වන්න. දැන් ඕගොල්ලෝ ඒක පවත්වන්නේ නෑ. ඉතින් උන්වහන්සේ කියනවා කොහොමද ඕගොල්ලෝ දේශනා ඇහුවේ?
කොහොමද ඔගොල්ලෝ ජේසුස් වහන්සේව ලැබුවේ? කොහොමද මාව ඉගැන්නුවේ? කොහොමද මගේ වචනේ දුන්නේ? මතක් කරන්න, සිහි කරන්න. ඒ කරලා ඒව පවත්වන්න. Simply Lord is asking you, wake up from your spiritual death position and turn. You remember how you received from the Lord. You remember what you heard from the Lord. And repent. Turn and repent. උන්වහන්සේ කියන ඕන මැරලා යන්න ඉස්සෙල්ලා එතකොට අපි හිතන්න ඕනේ කොහොමද මොනවද අපි දෙවියන් වහන්සේගෙන් ඇහුවේ? කවුරු හෝ දේව සේවකයෙක් කියලා වාට වචනය දුන්නද? ඔයා ඒක කොහොමද ගත්තේ? කොහේ ගන්නන් වාලේ අරගෙන මේ කණෙන් පිට කළා ඔය පැත්තකට මිනිස්සු ඇවිල්ලා වචනේ කියනකොට ඔයා කොහොමද ලැබුවේ? How do you receive it? උන්වහන්සේගේ වචනේ එනකොට බොහොම ආසාවෙන් ප්‍රථම ප්‍රේමයෙන් අර එෆිසස් වල මිස්ටේක් එක වගේ නැතු අර ස්මර්නා වගේ පර්සිකියුෂන් එකේ පීඩාව යන කාලෙත් ඔයා ඇසුවේ කොහොමද? ඔයා ලැබුවේ කොහොමද ඒ වචනේ? ඔයා ඒක ලැබුවේ නෑනේ. ඒ නිසා දැන් ඒවා මතක් කරගන්න. ඔයාට පණිවිඩ එව්වා, මෙසෙන්ජර්ස්ලා එව්වා, වචනය එව්වා. ඒවා මතක් කරගන්න. ඒවා සිහි කරගන්න. සිහි කරලා නිකන් ඉන්න එපා. ඒවා කරන්න. උන්වහන්සේ කියනවා පසුතැවිලි වෙන්න. කරේ නැති නිසා මං ජීවිතේ වරද්දගත්ත ස්වාමිනී. දැන් මං පසුතැවෙනවා. Lord, I repent because I was on the wrong track. I was once lost, but before I dies, I accept you. ඒක තමයි උන්වහන්සේ කියන්නේ to be born again. ආත්මයෙන් ඉපදෙන්න. ආත්මයෙන් ඉපදෙන්න. මෙතන තියෙන ආත්මිකව මැරිච්ච කතාවක්. මේක හරි භයානකයි. ඊට පස්සේ ඊට වැඩිය දේවල් උන්වහන්සේ කියනවා. Obeyed and ඊට පස්සේ දැන් අපි මේ තුනේ ඉන්නේ verse 3 එකේ. So remember what you received and heard and obeyed. කීකරු වෙන්න වචනෙට. And turn from your sin. පාපෙන් හැරෙන්න. ඊට පස්සේ උන්වහන්සේ warning එකක් දෙනවා. For if you don't wake up, ඔයා නැගිටින්නේ නැත්තම් ඔය ඉන්න තැනින්, I will come like a thief. And you don't know what moment I will come upon you. උන්වහන්සේ කියනවා නැගිටින්නේ නැත්තම් I will come like a thief. මං එනවා හොරෙක් වගේ. If you don't know and you don't know, එතකොට ඔයා දන්නේ නැහැ මොන මොහොතේ මං එන්න යනවද කියලා. Verse 3. එබැවින් නුඹ ලැබුවේ කෙසේද ඇසුවේ කෙසේද සිහි කර ඒ දේ පවත්වා පසුතැවිලි වෙන්න. මෙසේ නුඹ අවදිව නොසිටින්නේ නම් මම සොරෙකු මෙන් එන්නේ. අවදිව නැත්තම් නිදාගෙන නම් ඉන්නේ. උන්වහන්සේ කියනවා අපි නිදි. උන්වහන්සේ එනවා. අපි දන්නේ නැහැ. අපි බලාගෙන නැහැ උන්වහන්සේ එනක. උන්වහන්සේ කියනවා මම සොරෙකු මෙන් එන්නේ. මා නුඹ කරා කොයි පැය එනවා ඇද්ද කියා නුඹ නොදැනම සිටිනවා ඇත. ඒ කියන්නේ උන්වහන්සේ එනකොට අපි දන්නේ නැහැ. කොච්චර කනගාටුදායක තත්වයක්ද? අපි මේ කතා කරන්නේ my dear friends මේ කතා කරන්නේ ලෝකෙට නෙමෙයි. උන්වහන්සේ කතා කරන්නේ සභාවට, ක්‍රිස්තියානි සභාවට කතා කරන්නේ. උන්වහන්සේ කියනවා මේ ක්‍රිස්තියානි සභාවටම සාඩිස්ට කියනවා ඔයා ආත්මිකව මැරිලා ඉන්නේ. ඔයා මගේ වචනේ හරියට කරේ නැහැ. මං කිව්ව අනපනත් ආරක්ෂා කරේ නැහැ. ඔයා ඕනේ විදියට කරගෙන ගියා. දැන් ඔයා ආත්මිකව මැරිලා. තව ටිකක් මැරෙන්න අන්තිමට 50 දිනේව ටිකක් තියෙනවා. අන්න ඒකත් මැරෙන්න ඉස්සෙල්ලා හදාගන්න. නැගිටින්න, wake up. මතක් කරගන්න වචනේ ඇහුවනම් කොහොමද ඇහුවේ? ඒවත් මතක් කරගෙන හැරිලා පසුතැවිලි වෙන්න. නැත්තම් ඔයා නැගිට්ටේ නැත්තම් ඔයා මේ වචනය අහලා නැගිටලා ඔයා හැරුණේ නැත්තම්
තං මං එනවා දන්නේවත් නෑ මං හොරෙක් වගේ ඉන්නවා. ඒතර උන්වහන්සේ හොරෙක් වගේ එනවා කිව්වේ thief in the night. He like come like a thief in the night. රැට හොරෙක් එනවා වගේ එනවා කිව්වේ sadist. මොකද ඒ ස්වභාව නිදි ආත්මිකව මැරිලා උන්වහන්සේගේ හඬ ඇහුවේ නැහැ. තවමත් මේ ස්වභාව තියෙනවා. මේ ස්වභාවල් තාම ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේවා අපි තුලත් තියෙනවා. අපි දැන් අපිට ඇනලයිස් කරන්න, සොයා ගන්න අපිට පුළුවන් එෆීසේ ලක්ෂණ මංගා තියෙනවා. මොකද මේ ලියුම ඉවර කරනකොට ආත්මයන්න් වහන්සේ කියනවා කන් ඇත්තෝ අසාව. ආත්මයන්න් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තෝ අසාව. ඒතර අපිට හිතන්න පුළුවන් අපි ආත්මිකව මැරිලාද? නැත්නම් අපි උන්වහන්සේත් එක්ක ආත්මයෙන් ගින්නේ ඉන්නේ. අපි උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලාද ඉන්නේ. අපි මුළු ජීවිතේම අපි උන්වහන්සේට දීලාද තියෙන්නේ. අපි කරන්නේ හරි දේද? එහෙම නැත්නම් අපි පරම්පරාවල් වලින් එන ඒව කරගෙන ඔහේ යනවද? එහෙම නැත්නම් ඔහේ ජේසුස් වහන්සේ කියන නාමය දැනගෙන නිකන් ඔහේ යනවද? අපි කොහෙද යන්නේ? උන්වහන්සේ කියනවා මං එනකොට ඔයා දන්නේවත් නැහැ. ඔයා නොදන්න පැයක මං එනවා. දැන් අපි ගත්තොත් අර මැතිව් 25 කතා කරන කන්‍යාවන් 10 දෙනා. මම මේ කතාවට යන්නේ නැහැ. නම් මම කතාව මතක් කරන්නම්. කන්‍යාවන් 10 දෙනාම මනමාලය එනකන් හම්බ වෙන්න යනවා. ඒගොල්ලෝ බලන් ඉන්නවා. 5ක් අවදිව ඉන්නවා. 5ක් නිදාගෙන ඉන්නවා. එහෙමනේ අපි දන්නේ. දැන් අපි ඇත්තටම මම එතනට යන්න ගොඩක් හිතියේ නැහැ. නමුත් අපි චුට්ටක් මැතිව් මතේ පොතේ 25ට ගියොත් මැතිව් 25ට යන්කෝ අපි. උන්වහන්සේ කියනවා the kingdom of heaven at the time will be like a 10 bridesmaids. උන්වහන්සේ රාජ්‍ය සමාන කරන කන්‍යාවන් 10 දෙනෙක්. Who took their lamps and went out to meet the. ඒගොල්ලෝගේ ලාම්පුත් අරගෙන පහන් අරගෙන මනමාලය හම්බ වෙන්න යනවා. එතකොට 10 දෙනාම ගියා. 5 මෙතන categories දෙකක් තියෙනවා. group දෙකක්. කොටස් දෙකක්. 5 of them were foolish. 5 were sensible. 5 දෙනෙක් ප්‍රඥාවන්තයි, 5 දෙනෙක් අඥානයි. Foolish ones took lamps with them but no oil. අර අඥානය ලාම්පුව පහන අරන් ගියාට තෙල් අරන් ගියේ නැහැ. Whereas the others took flask of oil with them. අනිත් අය පහනත් සමග තෙල් කෑන් එකත් flask of lamp oil අරන් ගියා. Verse 5. Now the bridegroom was late. So they all went to sleep. Then මනමාලය යන්න පරක්කු. මේ like අද වගේ. අද මිනිස්සු හිතනවා ජේසුස් වහන්සේ එනවා. කොහොමද තාම පරක්කුයි. ඕක පරණයි. ඔය කතාව අපි අහලා තියෙනවා එනවා කියනවා. අන්න ඒ වගේ තැනක තමයි මේ කන්‍යාවන් දැන් ඉන්නේ. මොකද මනමාලය පරක්කු නිසා දැන් මොකද උනේ මේගොල්ලෝ. Whereas verse 5, now the bridegroom was late. So they all went to sleep. මම මේක ඔයගලන්ට සිංහලෙනුත් එන්නම් මේක හරිය මැතිව් 25ට යන්නකෝ. මැතිව් 25 එකල තමුන්ගේ පහන් රැගෙන මනමාලයාගේ පෙරමගට ගිය කන්‍යාවන් 10 දෙනෙකුට ස්වර්ග රාජ්‍ය සමාන කරනු ලැබේ. ඔවුන්ගෙන් 5 දෙනෙක් නුවණ ඇත්තියෝය, 5 දෙනෙක් නුවණ ඇත්තියෝය. මක්නිසාද නුවණ නැත්තියෝ තමන්ගේ පහන් ගෙන යද්දී තමුන් සමග තෙල් නොගෙන ගියෝය. නමුත් නුවණ ඇත්තියෝ තමුන්ගේ පහන් සමග තමුන්ගේ භාජනවල තෙල් ගෙන ගියා. ඒක අපි කතා කරා.
සියල්ලෝ මනමාලයාගේ verse 5 මනමාලයාගේ ඊම ප්‍රමාද වූ කල සියල්ලෝම නිදිබරව නිදාගත්තෝය. අන්න හැමෝම ගියා. 10 දෙනාම ගියා. 5ක් ගාව එක්ස්ට්‍රා ඔයිල් තියෙනවා. අතිරික්තයක් තියෙනවා. ඒගොල්ලෝ ස්පෙයා ගෙනිච්ච රෙඩි පිට ගියා. 5ක් තෙල් නැතුව ගියා. එතකොට දැන් අපි ලෝක සභාව හැටියට ගත්තොත් හැම කෙනෙක්ම ජේසුස් වහන්සේ එනකම් බලන් ඉන්නේ. ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ. ඒගොල්ලන්ගේ ඇදහිලි ක්‍රමය අනුව. නමුත් පහක් කිව්වම ඉතින් කොටසක් භාගයක්. ඒතර උන්වහන්සේ මනමාලයාගේ ඊම පරක් වුණා. දැන් අපි අවුරුදු 2000ක් තිස්සේ බලන් ඉන්නවනේ. අපි සුභාරංචිය කියන්න ගියා මිනිස්සු කොහොමද කියන්නේ? මෙන්න ඔසවා ගැනීම ළඟයි. දැන් අපි ඇයි මේ ලෙඩිදරව් පොත උගන්වන්නේ? මේ කාලයට අවශ්‍යම වචනය මේ. අවසාන කාලේ අපි ඉන්නේ. අවසාන කාලයේත් අන්තිම මොහොතේ ඉන්නේ. උන්වහන්සේ කොයි වෙලාවෙ එයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසයි උන්වහන්සේගේ එළිදරව් පොත උගන්වන්නේ. මොකද ඊමට ලෑස්ති වෙන්න මේ සභා හතෙන්ම උන්වහන්සේ මේ ලියුම් හතෙන්ම කියන්නේ උන්වහන්සේගේ ඊමාත ළඟයි ලෑස්ති වෙන්න. ඒක තමයි end time teachings to get ready for the rapture of the church. ඔසවා ගැනීමට අසු වෙන්න නම් මෙන්න මේවෙන් හැරිලා එන්න නැත්නම් උන්වහන්සේ එනකොට අපි නිදි. උන්වහන්සේ ඇවිල්ලා යයි. ඒක තමයි මේ කන්‍යාවෙන් 10 දෙනාට උනේ. මේ එළිදරව් පොත උගන්වන්න ප්‍රධානම හේතුව අවසාන කාලය අත ළඟයි. අවුරුදු 2000කට ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 100දී වෙනකොට යොහන් මේ එළිදරව්ව ලියලා ඉවරයි. දැන් අපි ඉන්නේ යොහන් මේ ලියුම ලියලත් අවුරුදු 1900කට පස්සේ ගිහිල්ලා. එහෙමනම් එදා ඉක්මනයි කිව්ව එක අද අපි කොච්චර ළඟද කියලා නිකන් හිතලා බලන්න. ඒක දැන් මේ මෙන්න කට්ටිය ඔක්කොම නිදි. 10 දෙනාම නිදි. 5. ඊට පස්සේ verse 6 අන්න මනමාලයා එනවා. ඕගේ පෙරමගට වරෙල්ලා යයි හඬක් වූයේය. Verse 6 It was the middle of the night when the cry rang out, the bridegroom is here, go out to meet him. Anna manamala enawa yamu. The girls all woke up and prepared their lamp. Lamai tika nagitala la them pahan hadanu. The foolish one said to the sensible one, give us some of your oil because our lamps are going out. No, they replied. There may not be enough for both of you and us. Go to the oil dealers and buy some for yourself. දැන් මොකද වෙන්නේ හයේ ඉඳන් අන්න මනමාලයා එනවා ඔහුගේ පෙරමගට වරෙල්ලා යයි හඬක් වූයේ. එවිට සියලු කන්‍යාවෝ නැගිට තමුන්ගේ පහන් හරිගැස්සුවෝය. එකල නුවණ නැතිව අපේ පහන් නිවිගෙන යන නිසා උනුඹලාගේ තෙලින් අපටත් දියල්ලා යයි නුවණ ඇත්තියන්ට කීවෝය. නමුත් නුවණ ඇත්තියෝ උත්තර දෙමින් සමහර විට අපටත් නුඹලාටත් මදි වෙයි. එසේ නොව විකුණන්නන් ළඟට ගොස් නුඹලාම මිලේට ගනිල්ලා යයි කීවෝය. මිලේට ගන්ට ඔවුන් ගිය අතර මනමාලයා ආවේ. සෑදී සිටියෝ සමග සරණ මංගල්‍යයට ඇතුළුවය. දොරද වසන ලද්දේය. පසුව අනිත් කන්‍යාවොත් ඇවිත් ස්වාමිනී අපට දොර ඇරිය මැනවයි කීවෝය. නමුත් ඔහු උත්තර දෙමින් සැබෑවක් නුඹලාට කියමි මම නුඹලා නාඳුනමි කීවේය. එබැවින් දවසවත් පැයවත් නුඹලා නොදන්න නිසා අවදිව සිටපල්ලා. මනමාලයා ආවා රෙඩි වෙලා හිටිය අය ගියා. අරගොල්ලෝ ගිහිල්ලා ඔයිල් අරන් ඇවිල්ලා ලෑස්ති වෙලා ඇවිල්ලා කියනවා අනේ අපිට දොර අරින්න. එතකොට දොර වැහුවා. cut off point එකක් තියෙනවා. there's a cut off point. Let me read it in English.
Verse 10, but as they were going off to buy, the bridegroom came. ඒගොල්ලෝ ගියාම මනමාලයාව. Those who were ready went with him to the wedding feast, and the door was shut. මංගල උත්සවයට ඒගොල්ලෝ ගියා, දොර වැහුවා. Later the other bridesmaids came. Sir, sir, they cried, let us in. But he answered. ඒගොල්ලෝ කියනවා, sir, අනේ අපිට දෙන්න. මනමාලයා කියනවා, indeed I tell you, I don't know you. මං ඔයගොල්ලෝව දන්නේ. So stay alert, because you know neither the day nor the hour. හොඳ අවධානයෙන් ඉන්න. පැයවත් දවසවත් දන්නේ. සාඩිස්ට උන්වහන්සේ කියනවා, wake up, අවදි වෙන්න. මේ කන්‍යාවන් අනිත් පස්සෙනා වගේ වෙන්න එපා. oil නෑ. මොකද්ද නෑ කියන්නේ? oil නෑ. oil mean anointing, ආලේපය. oil mean knowledge. උන්වහන්සේ කියන දැන්ම. oil mean the word of God. උන්වහන්සේගේ වචනය. oil mean the fear of God. උන්වහන්සේ කෙරෙහි ඇති බය. ආලේපය කිව්වට අපි ආලේපය මොකද්ද? ආත්මයන් වහන්සේගෙන් ඉල්ලන්න. ස්වාමීනි මන් දන්නේ නැත්තම් මට එළිදරව් කරන්න. අනේ මට වහන්සේගේ වචනයට හැරිලා එන්න. මට දුවගෙන ඇවිල්ලා අර එදා මනමාලය ඇවිල්ලා යනවා වගේ මට මිස් වෙන්නේ නැතුව. මට මම මිස් කරගන්න නැතුව ස්වාමීනි. මට ආලේපය ඇතුව වහන්සේ ගැන දැනගැන්ම ඇතුව හරි නුවණ ඇතුව බලා සිටින්න. අපිට නිදාගන්න එපා. ෆිසිකල් ස්ලීප් එක නෙමෙයි මේ කතා කරන්නේ. ආත්මිකව හැරිලා ඉන්න. ආත්මිකව අවදි වෙන්න. උන්වහන්සේ කොයි පැය ආවත් ආත්මිකව රෙඩි. උන්වහන්සේ එනවා කියනකොට යන්න ලෑස්ති වෙලා. ඒකයි අවසාන කාලයේ ඔසවා ගැනීමට ඉස්සෙල්ලා රෙඩි වෙලා ඉන්නයි උන්වහන්සේ මේ ලියුම් හත එවන්නේ. අපිවම සෝදිසි කරගන්න. මොකද සාඩිස් ඉන්නේ අමාරු තැනක. පැරෑරුම් තැනක. මැරිලා උන්වහන්සේ කියනවා මැරිලා කියලා. ඊට පස්සේ you don't know, and verse 4, nevertheless you do have a few people in Sardis who have not soiled their clothes, and they will walk with me and clothed in white because they are worthy. Verse 4, එහෙත් තමුන්ගේ වස්ත්‍ර කිලුටු කර නොගත් ස්වල්ප දෙනෙක් සර්දිසින් ඔබට සිටිති. ඔවුන් වටින්නන් නිසා සුදු ඇඳුමන් මා සමග ඇවිදිනවා ඇත. මේ සර්දිස් සභාවේ ස්වල්ප දෙනෙක් ඉන්නවලු. උන්වහන්සේ කියනවා වටින අය. වටින අය කියන්නේ ඒගොල්ලන්ට මම ධර්මිෂ්ඨකම සුදු වස්ත්‍රයෙන් ඒගොල්ලන්ගේ වස්ත්‍ර කිලුටු කරගත්තේ නෑ. මේ ඇදහිලි ක්‍රමවලට ගිහිල්ලා මේ ක්‍රමවලට ගිහිල්ලා ඒගොල්ලෝ විනාශ වුණේ නැති නිසා අපවිත්‍ර වුණ නිසා උන්වහන්සේ කියනවා ඒගොල්ලෝ සුදු ඇඳුමෙන් ඇවිදිනවා ඇත කියලා. They will walk with me clothed in white. උන්වහන්සේ ධර්මිෂ්ඨකම දෙනවා ඒගොල්ලන්ට. Because they are worthy. ඒගොල්ලෝ වටිනවා. He who wins the victory will like them be dressed in white clothing, and I will not blot his name out of the book of life. තව බැරෑරුම් කාරණාවක්. And I will not blot his name out of the book of life. Verse 5. ඔවුන් වටින්නන් නිසා සුදු ඇඳුමින් මා සමග ඇවිදිනවා ඇත. ජය ගන්නා නම් මෙසේ සුදු වස්ත්‍රයෙන් පළඳවනු ලැබේ. ඔහුගේ නම ජීවන පොතෙන් කිසිසේත් මකා නොහැර මගේ පියාණන් වහන්සේගේ උන්වහන්සේගේ දූතයන් ඉදිරියේ ඔහුගේ නාමය පිළිගන්නෙමි. උන්වහන්සේ කියනවා ඔහුගේ නම ජීවන පොතෙන් කිසිසේත් මකා නොහැර. I will not blot his name out of the book of life. ජීවන පොතෙන් මකා නොහැර. හිතන්න කාරණාවක්. ජීවන පොතෙන් උන්වහන්සේ කියනවා මකා හරින්නේ නැහැලු. එහෙනම් මකා හරින නම්
තියෙන්න පුළුවන්ද? ප්‍රශ්නයක්. හිතන්න. උන්වහන්සේ කියනවා I will not blot his name out of the book of life. ඔහුගේ නම ජීවන පොතෙන් කිසිසේත් මකා නොහැර. ඒ කියන්නේ අපේ නම මකා අරින්න පුළුවන්ද? උන්වහන්සේ ඇයි එහෙම අපිට කතා කරන්නේ? In fact, I will acknowledge him individually before my Father and before his angels. උන්වහන්සේ කියනවා මාගේ පියාණන් වහන්සේද උන්වහන්සේගේ දූතයන් ඉදිරියේ ඔහුගේ නාමය පිළිගන්නෙමි. උන්වහන්සේ මෙතන කියනවා ඉංග්‍රීසි බයිබලයේ I will acknowledge him individually. ඔහුගේ නාමය පිළිගන්නෙමි කියන්නේ උන්වහන්සේ එක එක්කෙනාව I will acknowledge him individually before my Father. පියාණන් වහන්සේ සහ උන්වහන්සේගේ දූතයන් ඉස්සරහා උන්වහන්සේ මේ අයගෙන් එක එක්කෙනාව පිළිගන්නවා කියන. Those who have ears, let them hear what the Spirit is saying to the Messianic communities. ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. මෙතන කියනවා සභාව මැරිලා. නැගිටින්න. වචනය ඇහුවා නම් ඇහුවේ කොහොමද? ලැබුවේ කොහොමද? මතක් කරගන්න. අද කොහොමද ඉන්නේ කියලා මතක් කරගන්න. පසුතැවිලි වෙන්න. වචනය දැන දැනත් වචනයට කීකරු වෙන්නේ නැත්නම් හැරෙන්න. හැබැයි එහෙම වුණේ නැත්නම් උන්වහන්සේ කියනවා මං ඇවිල්ලා මං එන්නේ හොරෙක් වගේ. දැන් හොරෙක් එනවා කියලා දන්නවා නම් බයිබලයේම අපි කියනවා ගෙදර ස්වාමියා එහෙනම් ලෑස්ති වෙලා ඉන්නවා. දැන් ප්‍රශ්නයක් එනවා අපි මොකද්ද කරන්නේ? අපි සාඩිස් වලද ඉන්නේ කියලා. ඇත්තටම මේ සභා හත කතා කරනකොට සභා හතේ කාල තියෙනවා. මොන කාලද මේ කාල පරාසවලද මේ සභා තිබුණේ? සභාවලට කතා කරන්නේ කියලා. ඒතර අපි එෆිසස් කතා කරා. අපි එෆිසස් සභාව අපි දන්න අපොස්තලික් සභාවක්, අපොස්තලික් චර්ච්. ස්මර්නා. එතකොට මම ඒක ගැන කතා කරොත් එෆිස ක්‍රිස්තු වර්ෂ 30 ඉඳන් 100 දක්වා. හිතන්න. අලුතෙන් ආව සභාව උන්වහන්සේ මැරිලා නැගිටලා පෙන්තකොස්ත දවසේ මුල් පියවරු සභාව පටන් ගත්ත දවසේ ඉඳන් ඒගොල්ලෝ ගිහිල්ලා අර්ථි කරපු සභාවන් ඒ සභා කාලය ක්‍රිස්තු වර්ෂ 30 ඉඳන් 100 වෙනකන් ඒ අය පීඩා මැද ගිහිල්ලා සභාවල් පිහිටෙව්වා. වචනය ජෙරුසලමෙන් යුදයට සමාරියාවට සහ මුළු ලෝකයට කිය. ඊට පස්සේ අපි යනවා ස්මර්නා කාලයට. ස්මර්නා කාලය ක්‍රිස්තු වර්ෂ 100 ඉඳන් 312 වෙනකම්. ස්මර්නා ඇවිල්ලා persecuted church පීඩාවට ලක් වුණු සභාව. පීඩාව තුල ගිය සභාව. ඊට පස්සේ ස්මර්නාට පස්සේ අපි යනවා පර්ගමස්. පර්ගමස් එනවා ක්‍රිස්තු වර්ෂ 313 ඉඳන් 603 වෙන 609 වෙන. ඒතර පර්ගමස් කවුද? මික්ස් මැරේජ්. ලෝකේ ක්‍රමත් එක්ක එකතු වෙච්ච සභාව. ඒතර පර්ගමස් කාලේ මං කියලා දුන්නා කාගේ ඉගැන්වීම්ද ආවේ? නිකොලාතිවරුන්ගේ ඉගැන්වීම් තිබුණා. සාතන්ගේ සිංහාසනයේ මේ මිනිස්සු හිටියේ කියලා කිව්වා. ඒ වගේම මොකද උනේ පර්ගමස් කාලේ? කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානි ආගම ස්ටේට් රිලිජන් එක බවට පත් කරා. එයා තමයි head of the church උනේ. අපි කොන්ස්ටන්ටයින් ගැන බැලුවම එයා යුද්ධයකට මැක්සෙන්ටියස් එක යන්න ඕන වෙලාවේ එයා ක්‍රිස්තියානි කෙනෙක් නෙමෙයි. එයාගේ තාත්තා ආඥා කරා වගේ ක්‍රිස්තියානිවරුන්ගේ දෙවියන්ට ආඥා කරාම එයා හීනයක් දැක්කා. දිලිසෙන කුරුසයක්. එයා මේකෙන් තමයි ජයගන්නේ කියලා ඒක ලියලා තිබුණා. ඉතින් ආ මොකද කරේ? ඒ කාලේ මට එදා කියන්න බැරුණා. එයා කුරුසේ ලකුණ හැම එකෙම එන්ග්‍රේව් කරා. කෙටුවක් කඩු වල, ස්වෝඩ්ස් වල, හෙල්මට් වල, බ්‍රෙස්ට් ප්ලේට් වල හැම එකෙම කුරුසේ. ඔයගොල්ලෝ සමහර සෝල්ජර්ස්ලා, රෝමන් සෝල්ජර්ස්ලා දැක්කම ඔවා දකි. ඒගොල්ලෝ ගාව මේ හැමදේම කඩු හැම එකෙම කුරුසේ තියෙන.
ඕක කොන්ස්ටන්ට් දැක්ක හීනේ. ඒ නිසා ඉතින් කොහොම හරි ආයේ යාගේ රයිවල්ගෙන් මේ විරුද්ධවාදයෙන් ඒ යුද්ධේ දිනුවා. දිනුවට පස්සේ මෙයා මොකද කරේ? යා ක්‍රිස්තියානි ආගම ස්ටේට් රිලිජන් එක බවට පත් කරා. ක්‍රිස්තියානුන්ට නිදහස හම්බුණා. ඔය ආසේ අර හිටිය බාබිලෝන් ප්‍රීස්ලා මොකද කරේ? ඒගොල්ලෝ හැමීට ක්‍රිස්තියානි සභාවට ආවා. ඒගොල්ලොන්ගේ අදහිලි ක්‍රමත් අරගෙන. ඔන්න 312 ඉඳන් වෙච්ච දේවල්. ඉතින් තමයි වෙනස් වෙන්න ගත්තේ. දැන් කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානි මිනිස්සෙක් වුණා නම් එයා බාබිලෝන් ක්‍රම ගන්නෙ නැහැ. එයාට ඒ ගැන වැටහීමක් තිබුණේ නැහැ. එයා නමුත් ක්‍රිස්තියානි මිනිස්සුන්ට නිදහස හම්බුණා, ලොකු රෑන්ක්ස් හම්බුණා, තත්ත්වයන් හම්බුණා. අර මිනිස්සු බැලුවා රයිට් අපිට දැන් එන්න විදියක් නැහැ. අපිත් යනවා ක්‍රිස්තියානි ප්‍රීස්ලා විදියට. ඒගොල්ලොන්ගේ ක්‍රම අදහිලි ක්‍රම තමයි රෝම සභාවට ඒගොල්ලෝ ගෙනාවේ. ඕවා නොදන්න අද ඕක ඩවුන් ද ලයින් සියවස් ගාණක් යනකොට අපිට මුල අපි දන්නේ නැති නිසා අපි අර බාබිලෝන් ක්‍රම ක්‍රිස්තියානි ලේබල් වලින් අපි ඒවා අදාගෙන ඉන්නවා. ඒවා මුලට ගෙනියලා පෙන්වන්න තමයි මම පොඩි try එකක් දෙන්නේ මේ ඉතිහාසය. මම අද පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක යනවා ටිකක් දුරට මොකද්ද මේ වෙච්ච දේ කියලා කතා කරන්න. එතකොට පර්ගමස් සිටියේ 300 ක්‍රිස්තු වර්ෂ 313 ඉඳන් 609 වෙනකම්. ඊට පස්සේ පටන් ගන්නවා තයටිරා සභාවේ. ඒ තයටිරා සභා කාලය යනවා ක්‍රිස්තු වර්ෂ 609 ඉඳන් 1526 වෙනකම්. සෑහෙන කාලයක්. මේ කාලේ තමයි පාප් පදවිය ආවේ. පැපසි ආවේ ඔන්න ඔය කාලේ. 609ත් 1526ත් ක්‍රිස්තු වර්ෂ. ඒතර මේ සාඩිස් අද කතා කරේ මේක තමයි මේ සභා කාලය එන්නේ 1526 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1526 ඉඳන් ක්‍රිස්තු වර්ෂ 1790ට එනකම්. ඊට පස්සේ ෆිලාඩෙල්ෆියා එනවා. ඊට පස්සේ ලවුඩිසියා කාලය. ඒතර ෆිලාඩෙල්ෆියා කාලේ 1790 ඉඳන් 1900 ඉඳන් සභාව ඔසවා ගන්න තෙක් ලවුඩිසියා කාලය. දැන් මම ඔයගොල්ලන්ට චුට්ටක් දුර වෙන දුරකට අරන් යන්න යනවා. මේක මම අන්තිමට තිබ්බේ කියලා දෙන්න. මේ මොකද්ද උනේ කියන ඉතිහාසයෙන් මොනවද උනේ කියලා. මම ඔයගලන්ට මුල ඉඳන් අවුරුදුත් එක්ක යම් දේවල් වෙච්ච කියන්නේ මේජර් දේවල් වෙච්ච අවුරුදු ගාණක් දැන් උන බලන්න 312 ක්‍රිස්තු වර්ෂ 312 AD 312. ඒතර මොකද උනේ? කොන්ස්ටන්ටයින් ක්‍රිස්තියානි ආගම පැහැරුණා. ක්‍රිස්තියානි ආගම ස්ටේට් රිලිජන් එක කරා. 325 වෙනකොට edict of toleration ගෙනා. That means state endorsed religion. Freedom of ආගමික නිදහස ලැබුණා. ඊට පස්සේ 380 දී මේ ඔක්කොම ක්‍රිස්තු වර්ෂ house churches outlawed. එතකොට house churches කියන්නේ ගෙදරවල් වල කරපුවා ඒ prayer groups ඒවා ඔක්කොම outdate කරා. ඒවා යල්පැනපු ක්‍රම විදියට වාග්දාන. මේගොල්ලෝ force කරා පල්ලිවලට සභාවන් ස්ථාපිත කරා. ඒවා members වෙන්න ඕනේ කිව්වා. To be a member. ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 431 Council of Ephesus. Mary worship as the mother of God. එතකොට Mother Mary mother of God හැටියට නමස්කාර කරන්න පටන් ගත්තේ ක්‍රිස්තු වර්ෂ 431 Council of Ephesus. Infant baptism became compulsory in Western world by 416. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 416 වෙනකොට ලදරුවන්ව ක්‍රිස්තියානි බෞතිස්ම කරන්න ගත්තා. 440 දී ලියෝ ද ග්‍රේට් එයා තමයි බිෂොප් ඔෆ් රෝම්. ඊට පස්සේ මං හැම අවුරුද්දකටම එන්නේ මම මේජර් දේවල් විතරක් ගන්නම්. 500 දී
dress code එක priest ලගේ ඇඳුම් ඔය ඒගොල්ලන්ගේ නිල ඇඳුම් ඊට පස්සේ 607 දී Boniface 3 එයා first pope කතෝලික සභාවේ first pope වුණා 607 ක්‍රිස්තු වර්ෂ ඊට පස්සේ ක්‍රිස්තු වර්ෂ 709 දී kissing pope's foot begins එන්නේ පාප්තුමාගේ පාද කකුල් ලිමින එක පටන් ගත්තා 786 worship of images and relics එක එක පින්තූර idol worship වයිසරත් තිබුණා නමුත් images and අද ඒවා වර්ධනය වුණා වැඩි වශයෙන් 850 ද ක්‍රිස්තු වර්ෂ holy water පටන් ගත්තා ශුද්ධ වතුර කියලා ඕක පාවිච්චි කරන්න ගත්තේ 850 ඊට පස්සේ 995 තව දෙයක් වුණා canonization of dead saints කෙනෙක් මරුණම එයාගේ නම එයාව ඩික්ලෙයාර් කරනවා එයාව ප්‍රසිද්ධ කරනවා මෙයා සාන්තුවරයෙක් කියලා එයාගේ නම මුනිවරුන්ගේ ලැයිස්තුවට යන් ගියා ඒ canonization එක උනේ 995 ක්‍රිස්තු වර්ෂ ඊට පස්සේ 1090 ක්‍රිස්තු වර්ෂ 1090 prayer beads adopted from paganism මේ මිත්‍යාවාද වලින් අන්‍ය ආගම් වලින් ආව ඒ ඇට ගණන් කළා ඒ ආඥාව පටන් ගත්තේ prayer beads ඒකට කියනවා prayer beads ඔයගොල්ලෝ දන්නවා මම මේ මොකක් ගැනද කතා කරන්නේ කියලා ඕක පටන් ගත්තේ 1090 ඕක ආවේ අර බාබිලෝන් ක්‍රමවලින් එහෙන් කැඩිලා මෙහෙන් ගිහලා එක එක්කිනාගේ paganism වලින් තමයි අන්‍ය ආගම් වලින් මිත්‍යා දෘෂ්ටික ආගම් වලින් ගත්ත ඒ ක්‍රමයක් ඒක පටන් ගත් 1090 බලන්න කොච්චර down the line ඇවිල්ලාද මේවා ඇවිත් තියෙන්නේ ඊට පස්සේ තව ලොකු දෙයක් වුණා 1854 Pope Innocence එයා අර sale of indulgences කියලා දැන් කෙනෙක් මැරුණම එයා පව් කළා මැරුණා නම් එයාව ස්වර්ගයට අරින්න කොහොමද මිනිස්සු තමන්ගේ තියෙන දේවල් විකුණලා සභාවට දීලා පව් සමා කරලා ස්වර්ගයට අරින්න කියන ඒ sale of indulgences එක ආවේ 1254 1215 transubstantiation of water and wine ඒ කියන්නේ roti water and wine මේ දැන් අර යුකරිස්ට් එකේ ඒගොල්ලෝ යාඥා කරනකොට ඒවා ඇත්තටම වතුර වයින් වෙනවා මේ රොටි උන්වහන්සේගේ ශරීරය වෙනවා වයින් බ්ලඩ් වෙනවා කියලා ඇත්තට මේක වෙනවා කියලා යුකරිස්ට් එකේ ඔය ඩොක්ට්‍රින් එක ගෙනාවේ 1215 ඊට පස්සේ 1229 ගිහියන්ට ලේමන්ලට බයිබලයේ කියවන එක තහනම් කරා for reading the Bible is forbidden 1414 communion cup එක ගිහියන්ට පල්ලියේ නැදහිලිවන්තයන්ට තහනම් එතකොට 1929 පල්ලියේ අදහිලිව සභාවේ අදහිලිවන්තයට බයිබලයේ කියන එක තහනම් 1414 කප් එකත් තහනම් වුණා ඊට පස්සේ 1492 වෙනකොට Jews outlawed in Spain ඒතර යුදෙව්වන්ට ඒගොල්ලන්ව අයින් කරන්න ගත්තා ස්පේන් වල ඊට පස්සේ ඔය විදියට සෑහෙන දෙයක් මේ තව දෙයක් වුණා 1439 doctrine of purgatory ඒ කියන්නේ purification when you are dead කෙනෙක් මරුණම එයාගේ ආත්මය පිරිසිදු කිරීමක් වෙනවා කියලා සුද්ධ ගිනි ස්ථානය ඒකට කියනවා purification after death පීඩා ස්ථානය එහෙම නැත්නම් සුද්ධ ගිනි ස්ථානය උම තමයි කියන්නේ
ඔන්න බලන්න දැන් මේ ස්ටේට් චර්චස් වල කොහොමද මේවට තමයි ජේසුස් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ ඉස්සරහා මගේ පියාණන් වහන්සේ ඉස්සරහා ඔබගේ ක්‍රියා එකක්වත් සම්පූර්ණ නැහැ. එකක්වත් සම්පූර්ණ නැහැ. මේවා ඔක්කොම මිනිස්සු ඇති කර මේ ඔක්කොගෙම මගේ ආදරණීය සහෝදරය සහෝදරිය මේක ගුගල හොයන්න මේවා බලන්න සභා කාලය ඇතුළත කොහොමද උන්වහන්සේ කොන්ස්ටන්ටයින් ආවට පස්සේ අර මුල් පියවරු පීටර් ජෝන් ඔය පෝල් ඔගොල්ලෝ කියපු ඒ වචන ආඥානන් වහන්සේගේ වැකිරීම ඒ ක්‍රියාවල් ඔක්කොම 312න් පස්සේ අඩු වෙලා ගියා. ඒකට කෝ දැන් මේ වෙනකොට වචනය උගන්වපු මිනිස්සු මේ ඔක්කොම වෙනස් වේගෙන මිනිස්සු ඉදිරිපත් කරපු ඩොක්ට්‍රින්ස් එළියට ආවා. ඒක තමයි උන්වහන්සේ කියන්නේ උඹ හිතනවා ඔයාට නමක් තියෙනවා. නමුත් නුඹ මැරිලා. ඒකයි කියන්නේ මැරිලා ක්‍රියාවන් ඔක්කොම ඉවරයි. ඉතුරු ටිකත් මැරලා යන්න ඉස්සෙල්ලා නැගිටින්න කියලා. ඊට පස්සේ තමයි සාඩිස් කාලය අපිට එනවා 1526 ඉඳන් 1796 වෙනකන් ඔය කාලේ තමයි 1517 මාටින් ලූතර් කියන ඒ කතෝලික ප්‍රීස්ට් එයා thesis 95ක් අරගෙන ඇවිල්ලා එයා ඒ ස්ක්‍රිප්චර්ස් 95 බෝඩ් එක ලියලා එයා දොරේ ගහලා කියනවා මේකට එකඟ වෙනවා නම් එන්න කියලා. නමුත් එයා එතනින් තමයි රෙෆර්මේෂන් එක ප්‍රතිසංස්කරණයක් පටන් ගන්නෙ. එතකොට ඒගොල්ලන්ට සෑහෙන තර්ජන එනවා. එතනින් එයා එළියට බහිනවා. මාටින් ලූතරට එපා වෙනවා මෙතන ඉන්නකොට. ඒ මිනිස්සයා තමයි එළියට බහින්නේ. නමුත් එයා රිෆර්මේෂන් එකට සෑහෙන සාධාරණයක් කරනවා. නමුත් මේ වෙනකොට සාඩිස්ට කතා කරනවා. උන්වහන්සේ ඔගොල්ලෝ බලන්න. verse 2 එකේ wake up නැගිටින්න. ඔයාට නමක් තියෙනවා නමුත් ඔයා මැරිලා. ඉතින් ඒ නිසා මම ඔයගලන්ට කියන්නේ අපි තුල මිනිස්යා ගෙනාව ක්‍රම ඇදහිලි ක්‍රම මේවා බොරු නෙමෙයි. මේවා ගිහිල්ලා හොයලා බලලා පිළිගන්න. උන්වහන්සේ ඇයි මෙහෙම කිව්වේ? ඇයි අපිට ආදරේ නිසා උන්වහන්සේ අපව ගෙන යන්න එනකොට මේ බොරු නෙමෙයි. උන්වහන්සේ රැප්චර් එක ඔසවා ගැනීමට එන්න ආසන්නයි. උන්වහන්සේම කියනවා මං එන වෙලාව කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා අපි ලෑස්ති වෙමු. අපි උන්වහන්සේගේ ඊමට ඉස්සෙල්ලා මැරුණොත් අපේ ආත්ම උන්වහන්සේ ළඟ තියෙනවා. උන්වහන්සේගේ ඔසවා ගැනීමදී පළවෙනියෙන් නැගිටින්නේ මැරිච්ච අය. උන්වහන්සේ තුල උන්වහන්සේගේ බලාපොරොත්තුවෙන් උන්වහන්සේගේ ඊම බලාපොරොත්තුවෙන් මැරුණ අය. ඒගොල්ලෝ පළවෙනියටම නැගිටිනවා. ඊට පස්සේ ජීවත් වෙන්න අපි ෂණයකින් ඇසිපිල්ලම් ගන්න ඉස්සලා අපිව අපේ ශරීර වෙනස් කරන ලබලා උන්වහන්සේ වෙතට ඇද ගන්නු ලබනවා. නමුත් ඒකට යන්න නම් හැරෙන්න දැන් සබහ පහක් මං කතා කරා. උන්වහන්සේගේ වචනය දෙන්න පුළුවන් සරලම විදිය ඔයගලන්ට දුන්නා. ඔයගොල්ලෝ බලන්න මොන තරම් කාල පරාසයක් තුළ උන්වහන්සේගේ වචනය විකෘති වුණාද? බයිබලය කියවීම උන්වහන්සේගේ සභාවල් වලින් නැවැත්තුවා. එතකොට නැවැත්තුවා නම් උන්වහන්සේගේ වචනය යන්නේ කොහොමද? ඒක තමයි මාටින් ලූතර් එළියට බහින්නේ වචනය පිළිගන්න එන්න කියලා. ඉතින් ඒ නිසා අද අපි මෙතනදී උන්වහන්සේ කියනවා repent පසුතැවිලි වෙන්න. මම ඔයගලන් හැම කෙනෙක් වෙනුවෙන් මේ ආඥා කරනවා ස්වාමිනී මේ අහන සෑම කෙනෙක්ගේම හදවත් දැරලා මාටින් ලූතරලා වගේ එළියට ඇවිල්ලා ස්වාමිනී සංස්කෘතිය තමන්ගේ මේ පාරම්පරික ක්‍රමවලින් එළියට ඇවිල්ලා නෑ ස්වාමිනී මේක නෙමෙයි මට ඕනේ ආගමක් නෙමෙයි මට ඕනේ ජේසුස් වහන්සේ කියන ජීවමාන දෙවියන් වහන්සේ කියලා එළියට එන්න බය නැතුව එළියට එන්න. උන්වහන්සේ ආශිර්වාද කරයි. අපිට ඕනේ අර නුවණ ඇති ඔයිල් එක්ක තෙල් එක්ක ගිය මනමාලියෝ පස් දෙනා වගේ අර කන්‍යාවන් පස් දෙනා වගේ එළියට එන්න ඔයිල් තියාගෙන නැත්තම් පස්සේ ආවට පස්සේ උන්වහන්සේ දොර වැසුවා. He said shut the door. නෝගේ ජල ගැල්මේදී උන්වහන්සේ දොර වැහුවා. ඒ නිසා දොර වැහුවට පස්සේ තට්ටු කරන්න එපා. වහුවට පස්සේ මට ඔයගලන්ට ස්ක්‍රිප්චර්ස් තව එක පදයක් දෙන්න ඕනේ Matthew chapter 7 Matthew 7:21 ඉඳන් 23ට කීම සහ කිරීම
ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්න මිස මට ස්වාමිනී ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුල් නොවන්නේය. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වාක්‍ය නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකළමුදයි මට කියනවා ඇත. එවිට මම කිසි කලෙකත් නුඹලා නොහැඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නෙනි මා කෙරෙන් අහක්ව ඵලයල්ලයි ඔවුන්ට කියන්නේ. හරිම භයානකයි. සාඩිස්ට කිව්වා වගේ තමයි. Lord will enter the kingdom of heaven. Matthew 7, yeah. Not everyone says to me, Lord, Lord, will enter the kingdom of heaven. Only those who do what my Father in heaven wants. On that day, many will say to me, Lord, Lord, didn't we prophesy in your name? Didn't we expel demons in your name? Didn't we perform miracles in your name? Then I will tell them to their faces, I never knew you. Get away from me, you workers of lawlessness. Mama kisi kalekat nuwala nohandinemi. අධර්මිෂ්ඨකම් කරන්නෙනි මා කෙරෙන් අහක්ව ඵලයල්ලයි ඔවුන්ට කියන්නේ. ඉතින් my dear brothers and sisters, සාඩිස් සභාව ඔයගලන්ට තව බලපෑමක් අද කරන්න ඇති. මොකද සභා ඉතිහාසයත් එක්ක ගත්තම ඕක සභා ඉතිහාසය ගත්තේ නැත්නම් මට ඔයගලන්ට තේරුම් කරන්න ටිකක් අමාරුයි. මම මුළු සභා ඉතිහාසෙම ගත්තේ නැහැ. පොඩි highlights ටිකක් ගත්තේ ඔයගලන්ට පෙන්වන්න. අපේ අදහිලි ක්‍රම මට ඕමනාව තියෙන්නේ ඔයගලන් මේ තුලට එන්න. ඇවිල්ලා වෙනස් වෙන්න. හරි මාර්ගයට එන්න. මොකද උන්වහන්සේ කියන ඔයාලා කරන කිසි දෙයක් සම්පූර්ණ නැහැ. ඒ නිසා උන්වහන්සේගේ එනකොට well done faithful servant කියලා අහන්න තියාගෙන ඉන්න. මං අඳුරුවේ නෑ. ඕගොල්ලෝ ක්‍රිස්තියානි වෙලා ඉඳලා උන්වහන්සේ කියනවා නම් මම ඔයාව අඳුරන්නේ නැහැ කියලා මොකක්ද අපි ඒ වෙලාවට කරන්නේ? උන්වහන්සේ එනකොට සේවය කරගෙන ඉන්න සන්තෝෂෙන් ඉන්න උන්වහන්සේට සේවය කරන්න. උන්වහන්සේ ආවම well done. ඉතා හොඳයි. යහපත් සේවකයෙක් කියලා අහන්න මාගේ නිදහසට ඇතුල් වෙන්න ස්වර්ගයට ඇතුල් වෙන්න කියලා අහන්න ඉන්න. වහන්සේගේ ආරක්ෂාවේ ඉන්න වචනේ ඉන්න හැරෙන්න මේවා හොයන්න මේවා කරගෙන හිටියානම් සාඩිස් එකේ ලක්ෂණ ඔයගොල්ලෝ ගාව තිබුණා නම් දැන් අද ඉඳන් තීරණයක් ගන්න. මොකද මන්නේ මේ කියන්නේ උන්වහන්සේ කියන්නේ නැගිටින්න, wake up, turn, remember, මතක් කරගන්න වචනේ ඇහුව හැටි. දැන් ඔයගොල්ලෝ වචනේ ඇහුවා, remember, ඊට පස්සේ turn, keep it, obey, wake up, නැගිටින්න ඔක්කොටම ආත්මයෙන් නැගිටින්න. වචනේ ඔයගොල්ලෝ දැනගෙනත් අතෑරියානේ. අහපු හැටි දැන් මතක් කරලා පසුතැවිලා ඒ වචනය තියන්න ගන්න, හැරෙන්න, සභාවට එකතු වෙන්න, ඉගෙන ගන්න, උන්වහන්සේගේ ඊමට ලෑස්ති වෙන්න. ඉතින් my dear brothers and sisters, I pray all of you are blessed with this word. I thank God so much. And උන්වහන්සේට මම අනේක වාරයක් ස්තුති කරනවා මේ වචනේ ඔයගලන්ට බලපෑමක් කරයි. හැම කෙනෙක්ටම thank you very much. අහුවට ඔයගලන්ගේ වෙලාව දුන්නට ඔයගොල්ලෝ මට නෙමෙයි වෙලාව දුන්නේ. ජේසුස් වහන්සේට. උන්වහන්සේ ඔබව ගෙනයයි, උගන්නයි. ඒ නිසා ඔයගලන් හැමෝටම God bless you.